ළමයි සාරක්ෂක ද්‍රාවණ පස්වන කොටස. දැන් අපි සාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් සුළු ප්‍රමාණයක් එකතු කළාම ද්‍රාවණයේ pH ගේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන ද්‍රාවණ. ඒව තමයි සාරක්ෂක ද්‍රාවණ කියන්නේ. සාරක්ෂක ද්‍රාවණ වලට උදාහරණ ලෙස අපිට දෙන්න පුළුවන් දුබල අම්ල එහි සංයුක්මක බෂ්මය සාරක්ෂක ද්‍රාවණ එයට අපිට දෙන්න පුළුවන් දුබල අම්ල සහ මේ ආකාරයට දුබල අම්ල සහ දුබල අම්ලයේ ලවණ මේ විදිහට CH3COO නැත්නම් දුබල අම්ලය සහ එහි සංයුක්මක බෂ්මය මේක දුබල අම්ලය දුබල අම්ලය දුබල අම්ලයේ සංයුක්මක බෂ්මය මේකේ විඝටන නියතය Ka කියලා ගත්තොත් මේකේ විඝටන නියතය Kb ඔය විදිහට. ඒ වගේම අපිට තව දෙන්න පුළුවන් සාරක්ෂක පද්ධතියක් ලෙස දුබල බෂ්මය සහ දුබල බෂ්මයෙන් ව්‍යුත්පන්න ලවණ. දුබල බෂ්මය ලෙස දෙන්න පුළුවන් ඇමෝනියා. ඒකේ ලවණය හැටියට දෙන්න පුළුවන් ඇමෝනියම් ක්ලෝරයිඩ්. මේ දුබල බෂ්මය මේ තමයි දුබල බෂ්මේ සංයුග්මක අම්ලය. මෙයාගේ විඝටන නියතය Kb නම් මෙයාගේ විඝටන නියතය අම්ලයේ Ka. ඒ වගේම නිරන්තරයෙන්ම K වැඩි කිරීම Kb Kw වලට සමානයි. දුබල අම්ල එහි ලවණ දුබල බෂ්ම එහි ලවණ. මෙන්න මේ සාරක්ෂක පද්ධතියකට ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් සුළු ප්‍රමාණ එකතු කළාම pH එක නොවෙනස් වගේ පවතිනවා. දැන් ප්‍රශ්නකට තියෙන්නේ සාරක්ෂක පද්ධති අපි පිළිල කළාම ඒ සාරක්ෂක පද්ධතිය මේ දෙන්නගෙන් හැදිලා තියෙනවා නම් ඒ ජලීය ද්‍රාවණේ දුබල අම්ලය සහ අම්ල ලවණ සාන්ද්‍රණ ටිකක් ඉහළ මට්ටමින් තිබුණොත් වඩාත් හොඳයි. සාරක්ෂක හැකියාව වැඩි. දුබල අම්ලයක් හා දුබල අම්ලයෙන් ව්‍යුත්පන්න ලවණේ සාන්ද්‍රණ ටිකක් ඉහළ තත්ත්වෙන් තියෙනවා. සාන්ද්‍රණ ඉතා අඩුම තත්ත්වෙන් තිබුණොත් මේ පද්ධතියක ප්‍රබල අම්ලයක් හෝ ප්‍රබල බෂ්මයක් දැම්මම pH අගය සැලකිය යුතු වශයෙන් වෙනස් නොවේ කියන තත්ත්වයට කියන්න බැරුව යනවා සාන්ද්‍රණය අඩු වුණොත්. ඒ නිසා සැලකිය යුතු ඉහළ සාන්ද්‍රණයකින් මේ අම්ලය සහ අම්ලයේ ලවණය ව්‍යුත්පන්න වේ නම් එය හොඳ සාරක්ෂක ද්‍රාවණයක්. ප්‍රබල අම්ලයකින් හෝ බෂ්මයකින් සුළු ප්‍රමාණයක් එකතු කරාම
pH එකේ වෙනස් වීම ඉතා සුළු ප්‍රමාණ වෙනවා. ඒ දෙන්නගේ සාන්ද්‍රණය ටිකක් අඩු මට්ටමින් තිබුණොත් ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල වාෂ්පයකින් ස්වල්පයක් එකතු කරාම pH එකය වෙනස් වෙයි සාපේක්ෂව වැඩි ප්‍රමාණයකින්. සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් නොවේ කියන පදනමට යන්න බැරුව යනවා. ඒ නිසා හොඳ ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙන්න නම් ඒවායේ සාන්ද්‍රණ ටිකක් ඉහළ මට්ටමින් තියෙන්නත් ඕන. දැන් බලන්න අපි මේ ස්වාරක්ෂක ද්‍රාවණ පද්ධති ගැන මතක් කළේ මේ බලන්න. මෙන්න ස්වාරක්ෂක පද්ධතිය. මේ බලන්න. දුබල අම්ල එහි ලවණ 1m ද්‍රාවණ. මේ ස්වාරක්ෂක පද්ධතියේ pH සඳහා ප්‍රකාශනය මේ තියෙන්නේ. මෙන්න pH අගේ මවුල 0.1ක් එකතු කරන HCl. HCl මවුල 0.1ක් එකතු කරාම බලන්න pH අගේ අඩු වෙලා. ආම්ලිකයනේ මාධ්‍ය. ඒතර pH අගේ අඩු වෙනවා. බලන්න pH අගේ අඩු වෙනවා. HCl එකතු කිරීමේදී සුළු ප්‍රමාණයක් pH අගේ අඩු වෙනවා. මෙන්න සිදු වෙනස 0.6යි. pH අගය නොගෙනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකින් වෙනස් වෙනවා. දැන් අපි ජලය ගත්තා නම් මේ බලන්න සංශුද්ධ ජලය ගත්තොත් සංශුද්ධ ජලය ලීටරයක් මේකේ සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී pH අගය 7යි. මේකට අපි මේ තියෙන HCl මවුල 0.1ක් එකතු කරොත් මේකට HCl මවුල 0.1 මේ බලන්න HCl මවුල 0.1ක් එකතු කරොත් මේ ද්‍රාවණයේ එච්චාන සාන්ද්‍රණය 10 1ක් දක්වා වැඩි වෙනවා. pH අගය එකක් වෙනවා. බලන්න ජලයේ pH අගය ආරම්භයේදී 7 තිබුණේ දැන් 1 දක්වා වෙනස් වුණා. මේ HCl මවුල 0.1 එකතු කිරීම නිසා. නමුත් මෙන්න මේ සාන්ද්‍රණය ඇති ස්වාරක්ෂක පද්ධතියකට HCl මවුල 0.1ක් එකතු කළා නම් මෙන්න pH අගේ වෙනස් වෙන හැටි. බලන්න මොනතරම් කුඩා ප්‍රමාණයකින්ද pH අගේ වෙනස් වෙන්නේ. නොගෙනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකින්. අන්න ස්වාරක්ෂක ක්‍රියාව. ඒ වගේම මේ බලන්න. සාන්ද්‍රණය 0.02 0.03 ඇමෝනියස් ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඒ ජලීය ද්‍රාවණයට එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සුළු ප්‍රමාණයක්. පේනනේ 10.4ක් මවුල. මෙන්න pH අගය වෙනස් වීම. භාෂ්මය එකතු කළාම pH අගය ඉහළ යනවා. ඒ භාෂ්මය එකතු කරලා තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. මෙතන 0.1යි එකතු කරේ. මෙතන 10.4ක්. 0.0.0.1යි. ඒ තරම් කුඩා ප්‍රමාණයක්. මෙන්න pH අගය වෙනස් වීම. දශම මේක 0.6 මේක 0.3යි. නමුත් මේ ප්‍රමාණය වෙනස් වෙන්නේ තා අල්ප ප්‍රමාණයක් වෙනස් කරනවා. මේ ප්‍රමාණයට එළඹෙන්න නම් මෙතන
මේක 1000න් වැඩි කරන්න ඕන. මේ එකතු කර ප්‍රමාණය වගේ තවත් 10 ගුණයක් එකතු කරොත් pH අගය මීට වඩා වැඩි වෙනසක් ඇති කරાવી. මේ වෙනසට වඩා වැඩි වෙනසක් ඇති කරાવી. මෙතනටත් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් එකතු කරොත් මේ pH වෙනසටත් වඩා වැඩි වෙනසක් ඇති කරાવી. මේ වගේ 0.3ක් වෙනසක් ඇති කරන්නේ මේ අල්ප ප්‍රමාණයක් එකතු කළාම. ඒ වගේ දහස් ගුණයක වැඩි ප්‍රමාණයක් එකතු කරොත් මීට වඩා වැඩි pH වෙනස් වීමක් සිදු වෙයි ද්‍රාවණයේ. ඒකට හේතුව මොකක්ද දන්නවද? මේ බලන්න. මෙතන තියෙන සාන්ද්‍රණ දිහා බලන්න. මේ තියෙන සාන්ද්‍රණ දිහා බලන්න මේ. අඩු සාන්ද්‍රණ. මෙතන තියෙන සාන්ද්‍රණ දිහා බලන්න. ඉහළ සාන්ද්‍රණ. සාරක්ෂක පද්ධතියේ සාන්ද්‍රණ ටිකක් වැඩි නම් ඒ සාරක්ෂක පද්ධතියේ සාන්ද්‍රණ මේ වගේ 50 ගුණයක් විතර මෙතන මේ වගේ 50 ගුණයක සාන්ද්‍රණයක් මෙතන තියෙනවා. සාන්ද්‍රණය ඉහළ නිසා මේ බලන්න සැලකිය යුතු අම්ල ප්‍රමාණය එකතු කළාම pH එකේ වෙනස් වන්නේ නොගැනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකින් 0.6. නමුත් සාන්ද්‍රණය ඉතාමත් අඩු සාරක්ෂක පද්ධතියකට මේ වගේ ඉහළ ප්‍රමාණයක් නෙවෙයි අල්ප මේකෙන් 10න් පංගුවක් විතර ප්‍රමාණයක් ප්‍රබල බෂ්පයකින් එකතු කරොත් pH අගය 0.3කින් වෙනස් වෙනවා. නමුත් මේ වගේ ප්‍රමාණයක් මෙතන එකතු කරා නම් මේ වෙනස් වෙන ප්‍රමාණය මීට සාපේක්ෂව වැඩි වෙනවා මෙතන. මේ වගේ දහස් ගුණයක් මේ එකතු කරලා තියෙනවා. එතකොට 0.6යි. නමුත් මේ වගේ අල්ප ප්‍රමාණයක් එකතු කරත් මේ 0.3කින් වෙනස් වෙලා. ඒ කියන්නේ මෙවැනි ද්‍රාවණයකට අර ප්‍රබල බෂ්පයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කරා නම් ද්‍රාවණයේ pH අගය මේ අගයේ සිට ටිකක් වැඩි අගයක් දක්වා ඉහළ යයි. ඒ කියන්නේ pH අගයේ වෙනස් වීම මීට සාපේක්ෂව ඉහළයි. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන මේ තරම් අල්ප ප්‍රමාණ මේ බලන්න මේ නොගැනිය හැකි තරම් කුඩා ප්‍රමාණයක් බෂ්ප එකතු කළාවත් මේ වගේ වෙනසක් සිදු වෙනවා නම් නොගැනිය හැකි තරම් කුඩා ප්‍රමාණයක් බෂ්ප එකතු කළාම මේ වගේ වෙනසක් සිදු වෙනවා නම් සැලකිය යුතු බෂ්පයක් එකතු කරොත් සැලකිය යුතු බෂ්ප මවුල ප්‍රමාණයක් එකතු කරොත් මේ වෙනස වැඩි වෙයි. ඒ නිසා හොඳ සාරක්ෂක පද්ධතියක් කියලා අපි නම් කරන්නේ නැහැ මේක. මේකේ සාන්ද්‍රණ ඉතා අල්පයි. මේ පේන නේද සාන්ද්‍රණ? මේකෙන් 50 ගුණයක් විතර සාන්ද්‍රණ අඩුයි. ඒ නිසා ඔබට දැන් වැටහෙන ඕන පැහැදිලි වෙන්න ඕන හොඳ සාරක්ෂක පද්ධතියක් වෙන්න නම් සැලකිය යුතු අම්ල ලවණ හෝ බෂ්ම ලවණ සාන්ද්‍රණයක් තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් සුළු ප්‍රමාණයක් එකතු කරාම pH එක නොවෙනස් වගේ පවතින. සාරක්ෂක ද්‍රාවණයේ සාන්ද්‍රණය ඉතා අල්ප වුණොත් ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් යම් ප්‍රමාණයක් එකතු කරා ප්‍රබල අම්ල හෝ ප්‍රබල බෂ්ම වලින්
සුළු ප්‍රමාණයක් එකතු කළොත් pH එකේ වෙනස් වීම ටිකක් වැඩි වෙයි. pH එකේ වෙනස් වීම ටිකක් වැඩි වෙයි. ඒ නිසා මෙන්න මේ වගේ ඉතා අල්ප pH වෙනස් වීමක් මේ බලන්න ප්‍රබල අම්ලයකින් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කරත් නොගෙනිය හැකි තරම් pH වෙනස් වීමක් පෙන්눔 කරන නම් සාරක්ෂක ද්‍රාවණවල සාන්ද්‍රණ සැලකිය යුතු ඉහළ මට්ටමකින් තියෙනවා. මේ අනවා මේ බලන්න ඉහත වගුවෙන් නිගමනය කළ හැක්කේ මේ බලන්න ඉහත වගුවෙන් නිගමනය කළ හැකි වන්නේ සාරක්ෂක පද්ධති වලට අම්ල හෝ භෂ්ම ස්වල්පයක් එක් කිරීමේදී ඒවායේ pH අගෙහි සැලකිය යුතු ප්‍රමාණයක වෙනසක් සිදු නොවන බවයි. ඒ තමයි මෙන්න මේ A. මේක B පද්ධතිය. සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනසක් සිදු නොවන බවයි. මෙවැනි පද්ධතියකට මෙවැනි පද්ධතියක් ලෙස ඒ නම් කළ හැක. මෙවැනි පද්ධතියක් ලෙස ඒ නම් කළ හැකිය. ඒ මේ තියෙන්නේ ඒ නම් කරන්න පුළුවන්. ඒ පද්ධතිය මේක. HCl අම්ල මවල 0.1 HCl අම්ල මවල 0.1 එකල විට එම ද්‍රාවණේ නැත්නම් එම පද්ධතියේ pH අගෙහි වෙනස් වීම ඉතා අල්ප දැන් බලන්න මෙතනදී මේ වගේ පද්ධතියක් ලෙස ඒ නම් කරන්න පුළුවන්. HCl අම්ල මවල 0.1 එක්කල විට එම පද්ධතියේ pH අගේ වෙනස් වීම ඉතා අල්ප. මේ බලන්න එම පද්ධතියේ pH අගේ වෙනස් වීම නැත්නම් අපිට දෙන්න පුළුවන් මෙතන ඒ පද්ධතිය හැටියට මෙතන A මෙතෙන් HCl අම්ල මවල 0.1 එක්කල විට ඒ පද්ධතිය pH අගේ වෙනස් වීම ඉතා අල්පය.
ඉතා අල්පය. ඒක වෙනස් වීම pH එකේ වෙනස් වීම ඉතා අල්පයි. එනිසා ඒ ද්‍රාවණය හොඳ කාර්යක්ෂම නැත්නම් ඒ ද්‍රාවණය අපිට පුළුවන් ඵලදායි ස්වරක්ෂක ඒ ද්‍රාවණය ඵලදායි ස්වරක්ෂක පද්ධතියකි. මේක තමයි වැදගත් අපිට ස්වරක්ෂක පද්ධති සම්බන්ධයෙන්. ඒ ද්‍රාවණය වඩාත් ඵලදායි ස්වරක්ෂක පද්ධතියක්. නමුත් අපි බී ගත්තොත් මේ බලන්න මේ බී පද්ධතිය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නොගෙනිය හැකි තරම් කුඩා ප්‍රමාණයක් එකතු කළත් මේ බලන්න pH වෙනස. තියෙන pH වෙනස. මේ සැලකිය යුතු HCl ප්‍රමාණයක් එකතු කරත් ඒ ද්‍රාවණයේ pH වෙනස මේ HCl මාවල 0.1ක් එකතු කළත් ඒ ද්‍රාවණයේ pH වෙනස නොගෙනිය හැකි තරම් කුඩා. නමුත් B ද්‍රාවණ පද්ධතියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා අල්ප මවුල ප්‍රමාණයක් වරහන් තුළ 10^4ක් මවුල එකතු කළ විටද එක්කල විට සුළු pH ගේ වෙනස් වීම පැවතුනි. සුළු pH ගේ වෙනස් වීමක් පැවතුණා. එබැවින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් එක්කලේ නම් pH ගේ සැලකිය යුතු වෙනසක් pH ගේ සැලකිය යුතු වෙනසක් ඇතිවිය හැකිය. සැලකිය යුතු වෙනසක් ඇතිවිය හැකිය. දැන් බලන්න මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ මවුල ප්‍රමාණයෙන් 10න් පංගුවක් මේ තා අල්ප ප්‍රමාණයක් එකතු කළාම මේ pH ගේ වෙනස් වන 0.3
මේ 0.6කින් වෙනස් වුණේ මවුල දශමයකක් එකතු කරා. නමුත් මේ තරම් කුඩා ප්‍රමාණයක් එකතු කරාත් මේ වෙනස් වෙලා. මේ තත්ත්වයට තේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දශම එකක් එකතු කළා නම් මේ ද්‍රාවණයේ pH එකේ සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් වෙයි. ඒ කියන්නේ හොඳ ස්වාරක්ෂක පද්ධතියක් නෙමෙයි B කියන්නේ. එනිසා B ද්‍රාවණය ඵලදායි ස්වාරක්ෂක පද්ධතියක් නොවේ. ඵලදායි ස්වාරක්ෂක පද්ධතියක් නොවේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ B ද්‍රාවණයේ ඇති සංඝටකවල සාන්ද්‍රණ ඉතා අල්ප නිසා. මේ තියෙන්නේ B ඵලදායි ස්වාරක්ෂක පද්ධතියක් නෙමෙයි. B ද්‍රාවණය ඵලදායි ස්වාරක්ෂක පද්ධතියක් නෙමෙයි. ඊට හේතු වශයෙන් දෙන්න පුළුවන් ළමයි සාන්ද්‍රණය අල්ප වීම. දැන් අපි හිතමු අපි සාදා ගන්නවා 0.02 ඝන ඩෙසිමීටර් මවුල ඇමෝනියා 0.03 ඝන ඩෙසිමීටර් මවුල ඇමෝනියම් ක්ලෝරයිඩ් මිශ්‍රණය. ඉතින් ඒවයි තියෙන ප්‍රමාණ අපි ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්පයකින් සල්පයක් දැම්මම ප්‍රතික්‍රියා කිරීමට මදි. ඒ නිසා අපි ද්‍රව්‍යයක් එකතු කරාම ප්‍රබල අම්ලයකින් යම් ප්‍රමාණයක් එච්චන සාරණය ඉහළයි. මේවයි සාරණය ඉතා අල්ප නිසා. ඉතින් ඒක ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන ස්වාරක්ෂක ක්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය ප්‍රමාණය එතන නැහැ. ඉතා තනුක නිසා. එතකොට ඵලදායි ස්වාරක්ෂක පද්ධතියක් නොවේ. ඊට හේතුව එම ද්‍රාවණයේ ඇති ප්‍රභේදවල සාන්ද්‍රණයන් ඉතා අල්ප නිසාය. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන මේ වගේ තත්ත්වයක් ඇති උනේ එම ද්‍රාවණයේ ඇති ප්‍රභේදවල සාන්ද්‍රණ ඉතා අල්ප නිසා. දැන් බලන්න ස්වාරක්ෂක ද්‍රාවණවල ඵලදායීතාවය ගත්තොත් සාන්ද්‍රණය වැඩි වෙන තමයි ඵලදායී තත්ත්වය වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි ගන්නවා 1.0 ඝන ඩෙසිමීටර් මවුල ඇසිඩික්. ඒ වගේම 1.0 ඝන ඩෙසිමීටර් මවුල සෝඩියම් ඇසිඩේට්. මේ ස්වාරක්ෂක ද්‍රාවණයට වඩා ස්වාරක්ෂක ඵලදායීතාව අඩුයි මේකේ. මේකේ සාන්ද්‍රණය 0.01 M ඇසිඩික්. ඒ වගේම 0.01 M සෝඩියම් ඇසිඩේට්. ඔබට තේරෙන්න ඕන
සාන්ද්‍රණය අඩු වෙන්න සාරක්ෂක හැකියාව පෙන්නුම් කිරීම අඩු වෙනවා. ඉතින් මේ වගේ ඉහළ සාන්ද්‍රණය ඇති ප්‍රභේද පද්ධතියකට මේ වගේ සංඝට ගණන්ක පද්ධතියකට ප්‍රබල අම්ලයකින් හෝ බෂ්මයකින් සුළු ප්‍රමාණයක් එකතු කළාම මේ ද්‍රාවණයේ pH එක වෙනස් වීම ඉතා අල්ප වෙයි. නමුත් මේ වගේ ද්‍රාවණයකට මේකට එකතු කරපුව ප්‍රබල අම්ල හෝ ප්‍රබල බෂ්ම ඉතා සුළු ප්‍රමාණයක් දැම්මම මේ ද්‍රාවණයේ pH එකේ වෙනස් වීම මීට සාපේක්ෂව ටිකක් වැඩි වෙයි. ඒ නිසා අපි සාරක්ෂක ද්‍රාවණවල සාරක්ෂක හැකියාව සාරක්ෂක ප්‍රබලතාව මේ පැත්තට ඉහළ යනවා. මේ පැත්තට සාරක්ෂක හැකියාව මේ පැත්තට අඩු වෙනවා. ඒ කියන්නේ අපි මේ දිශාව ගත්තොත් මේ පැත්තට ප්‍රබල අම්ල හෝ ප්‍රබල බෂ්ම එකතු කිරීමේදී ද්‍රාවණවල pH එකේ වෙනස් වීම මේ පැත්තට වැඩි වෙන්න පුළුවන්. pH එකේ වෙනස් වීම මේ දෙසට මේ පැත්තට අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රබල අම්ල හෝ ප්‍රබල බෂ්ම සුළු ප්‍රමාණ එක් කළ විට ද්‍රාවණයේ සිදුවන pH වෙනස ඉහළ යෑම pH වෙනස අපි ගත්තොත් ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් සුළු ප්‍රමාණ එක් කළ විට ද්‍රාවණයේ සිදුවන pH වෙනස් වන ප්‍රමාණ pH වෙනස් වන ප්‍රමාණ මේ පැත්තට වැඩි වෙනවා. pH වෙනස් වන ප්‍රමාණ වැඩි වේ. මේ පැත්තට වැඩි වෙනවා. අපි තව බීකරයක් ගන්නවා මෙතන. අපි ඒක ලියනවා 10.4 m 10.4 m acidic sodium acetate. මේවයි තියෙන මවුල ප්‍රමාණ ඉතා අල්ප නිසා මේවට ප්‍රබල අම්ලයකින් ස්වල්පයක් දැම්මොත් HCl මේ ඇසිඩට යන ප්‍රමාණය මදි. ඒ යන සමහර ප්‍රතික්‍රියා වෙලා එකතු කරන ලද HCl ඇසිඩික් බවට පත් කිරීම සඳහා මේකේ ලවණ ප්‍රමාණය මදි. එතකොට pH එකේ සැලකිය යුතු වශයෙන් වෙනස් වෙයි. ඒ නිසා සාන්ද්‍රණය මෙන්න මේ පැත්තට එන්න වැඩි වෙන්න ඕන. මේ 1m 0.1 මේ 10.4 මෞලිකතාවන් එන්න අඩු වෙනකොට ප්‍රබල අම්ල හෝ ප්‍රබල බෂ්ම වලින් සුළු ප්‍රමාණ එකතු කිරීමේදී ද්‍රාවණයේ ඇතිවන pH එකේ වෙනස් වීම මේ පැත්තට එන්න වැඩි වෙනවා. තොට ඔබට මෙතෙක් පැහැදිලි කළේ සාරක්ෂක පද්ධතියක සාරක්ෂක ක්‍රියාව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්න නම් ද්‍රාවණවල සාන්ද්‍රණ ඉහළ තත්ත්වයකින් පැවතිය යුතු බව. බලන්න මේ තියෙන්නේ
මේ බලන්න මේ ප්‍රස්ථාර පෙන්නුම් කරලා තියෙන්නේ අපි තිරසක්ෂය මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයට එකතු කරනවා මේ බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයට එකතු කරාම මිලිලීටරයක් දෙකක් මේ pH එක එකපාරට ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ බලන්න තිරසක්ෂය මිලිලීටරයක් දෙකක් එකතු කරාම pH එකේ මේ සැලකිය යුතු ප්‍රමාණයක ඉහළ යනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටරයක් දෙකක් එකතු කරාම pH එකේ සැලකිය යුතු ප්‍රමාණයක ඉහළ යනවා. ජලය ස්වාරක්ෂකයක් නෙවෙයි. ඒ වගේම මේ තියෙන්නේ අනුමාපනය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා මේ ඇසිඩික් අම්ලයට මේ. තර මේ අනුමාපන වක්‍රය මේ තියෙන්නේ. ශීඝ්‍ර pH වෙනස් වීම 7 ඉඳලා 10 දක්වා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට pH එක වෙනස් වෙන හැටි. මේ තියෙන්නේ මෙන්න මෙතන මේ ඉරි දෙක. ඇසිඩික් අම්ලය සහ සෝඩියම් ඇසිඩේට්. ඇසිඩික් අම්ලය සහ සෝඩියම් ඇසිඩේට් මේ 1m ද්‍රාවණ. මේ 0.1m ද්‍රාවණ. අර 0.1m ද්‍රාවණ පාවිච්චි කළාම ටිකක් මේ භස්ම එකතු කිරීමේදී pH එකේ වෙනස වැඩි. ඒ නිසා pH එකේ නොවෙනස් යන නම් තිරස් වගේ යන්න ඕන. පොඩක් වැඩි වෙනවා pH එකේ වෙනස. ତර මේ ජලයේ pH එකේ ශීඝ්‍ර ලෙස වෙනස් වෙනවා. මේ අපි ඉගෙන ගත්ත අනුමාපනය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමේදී ඇසිඩික් අම්ලයට මේ ඇසිඩික් අම්ලය මේ ශීඝ්‍ර pH වෙනස් වීම 7-10 ප්‍රබල භස්ම දුබල අම්ල මේ සාරක්ෂක පද්ධති. ඒ සාරක්ෂක පද්ධති දෙකේ pH එකේ වෙනස් වෙන්නේ අල්ප ලෙස. මේ බලන්න ද්‍රාවණවල pH විචලන රටා ප්‍රස්ථාරවල නිරූපණය කිරීම. NaOH ප්‍රබල භස්මය විවිධ සාන්ද්‍රණ ඇති සාරක්ෂක ද්‍රාවණ වලට මේ තියෙන විවිධ සාන්ද්‍රණ ඇති සාරක්ෂක ද්‍රාවණ වලට එකතු කිරීම. මේ ඒකක් සාරක්ෂක ද්‍රාවණ වලට එකතු කිරීම. ඒ වගේම ඊළඟ එක තියෙන්නේ ජලයට එකතු කිරීම. මේ ජලයට එකතු කරනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ශීඝ්‍ර ලෙස pH එක වෙනස් වෙනවා. ජලය සාරක්ෂකයක් නෙවෙයිනේ ඒකයි. ඊළඟ අවස්ථාව ඇසිඩික් දුබල අම්ලයට එකතු කරනවා. මේ ඒ අනුමාපන වක්‍රය ඇඳලා තියෙනවා. මේකම අනුමාපන වක්‍රයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ අවස්ථාව ඊළඟ බලමු. මේ බලන්න ජලයට HCl එකතු කරනවා. මේ තියෙන්නේ තිරසක්ෂය HCl ජලය අරගෙන HCl මිලිලීටරයක් දෙකක් එකතු කරනකොට මේ pH එකේ ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. මේ ඉතා අල්ප ප්‍රමාණයක් එකතු කිරීමේදී ජලය සාරක්ෂකයක් නෙවෙයි. HCl එකතු කිරීමේදී pH එකය ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ආම්ලික වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ HCl සහ ඇමෝනියා අතර අනුමාපන ක්‍රියාවලිය. මේ තියෙන්නේ අනුමාපන ක්‍රියාවලිය. ඒ අනුමාපන ක්‍රියාවලියේ ඔබ දන්නා ශීඝ්‍ර pH වෙනස් වීම 3 ඉඳලා 7 ආම්ලික මාධ්‍යකදී මේ තියෙන්නේ 3-7 ඇමෝනියා HCl අනුමාපනය. තිරසක්ෂ HCl ඇමෝනියාට එකතු කරන්න මේ ඇමෝනියා 0.1 ඇමෝනියා මෙත් ලියලා තියෙන්නේ. මේ තියෙන සාරක්ෂක පද්ධති. සාන්ද්‍රණය අඩු එකේ pH එක වෙනස් වීම වැඩි.
මේකේ එකයි ඇමෝනියා සහ එකයි ඇමෝනියම් ක්ලෝරයිඩ් මිශ්‍රණේ pH එකේ වෙනස නැති තරම් මේක ටිකක් ඊට සාපේක්ෂව සාන්ද්‍රණය අඩු නිසා අම්ල එකතු කරනකොට pH එකේ වෙනස වැඩි. එතකොට විවිධ සාන්ද්‍රණ ඇති ස්වාරක්ෂක ද්‍රාවණයට HCl එකතු කිරීම. මේ අවස්ථා දෙක. මේ යටින් තියෙන්නේ සාන්ද්‍රණය අඩු එක, උඩින් තියෙන්නේ සාන්ද්‍රණය වැඩි එක. උඩින් තියෙන සාන්ද්‍රණය වැඩි එක ඒක නිකන් තිරස් වගේ යනවා. pH එක වෙනස් වගේ මේක ටිකක් අඩු වෙන පටන් ගන්නවා. මේ වෙනස වැඩි වෙයි. දැන් බලන්න මෙම ප්‍රස්ථාර වලින් පෙනී යන්නේ ස්වාරක්ෂක පද්ධති වලට අම්ල භස්ම එක් කිරීමේදී ඒවායේ ස්වාරක්ෂක ක්‍රියාව වේ. ස්වාරක්ෂකයේ ඇති අම්ලය හා ලවණයේ ප්‍රබලතාව වැඩි නම් මේ බලන්න ස්වාරක්ෂකයේ ඇති අම්ලය හා ලවණයේ ප්‍රබලතාව වැඩි නම් අම්ලයක් හෝ භස්මයක් එකතු කිරීමේදී pH අගේ සිදුවන වෙනස් අවම වේ. ළමයිනේ ස්වාරක්ෂක පද්ධතිය ඇති අම්ලය හා ලවණයේ සාන්ද්‍රණය වැඩි නම් අම්ලයක් හෝ භස්මයක් එකතු කිරීමේදී pH අගේ සිදුවන වෙනස අවමයි. ආරම්භක ද්‍රාවණයට අපි ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල භස්මයකින් සුළු ප්‍රමාණයක් එකතු කළාම pH අගේ වෙනස අවමයි. ඒ දෙන්නගේ තිබූ සාන්ද්‍රණය ටිකක් ඉහළව තිබුණා නම් ඒකයි මේ කියන්නේ. දැන් අපි බලමු ස්වාරක්ෂක පද්ධති වල එක්තරා ගුණයක් ඒ කියලා දුන්නේ. දැන් තවත් අවස්ථා. මේ බලන්න ස්වාරක්ෂක ද්‍රාවණ වල මූලික ලක්ෂණ. මේ දුබල අම්ල ලවණ. දුබල භස්ම ලවණ. තර මොනවද? සාපේක්ෂ වශයෙන් ඉහළ සාන්ද්‍රණයෙන් යුත්. මේ බලන්න ඉහළ සාන්ද්‍රණයෙන් යුත්. සාන්ද්‍රණය ඉහළ වෙනවා. දුබල අම්ලයක් ඒ වගේම ඒ සංයුක්මක භස්මය මෙති දුබල අම්ලය ඒ සංයුක්මක භස්මය සෝඩියම් ඇසිටේට් කියන ඇසිටේට් අයන දුබල අම්ලයේ සංයුක්මක භස්මය ඒක තමයි ස්වාරක්ෂක පද්ධතිය. හෝ මේ වරහන් ඇතුළේ දාලා තියෙන්නේ වරහන් තුල සඳහන් කරලා තියෙන්නේ භස්මයක් මේ තියෙන භස්මය එහි සංයුක්මක මේ තියෙන අම්ලය මේ තියෙන භස්මයක් ගත්තොත් ඒකේ සංයුක්මක අම්ලය තියෙන. අපි අම්ලයක් ගත්තොත් සංයුක්මක භස්මය මෙතන තියෙන. මේ තියෙන ඉහළ සාන්ද්‍රණයෙන් යුත් දුබල අම්ලයක් එහි සංයුක්මක භස්මය දුබල අම්ලය හා එහි සංයුක්මක භස්මය. දුබල අම්ලය වෙනකොට අපි අම්ලය අතරලා භස්මය ගත්තොත් දුබල භස්මය හා එහි සංයුක්මක අම්ලය මේ තියෙන ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඒ තමයි අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු ස්වාරක්ෂක පද්ධති දෙවර්ගය. දුබල අම්ල හා අම්ල ලවණ, දුබල භස්ම හා භස්ම ලවණ. වෙනත් විදිහකින් කියනවා නම් දුබල අම්ල හා ඒ සංයුක්මක භස්මය, දුබල භස්මය හා ඒ සංයුක්මක අම්ලය. ළමයිනේ දැන් අම්ලයක් එකතු කළාම කියන්න බලන්න. අම්ලයක් එකතු කළාම මේ තියෙන මෙන්න මෙයා තමයි
මේකට අම්ලයක් එකතු කරා මෙයා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇසිඩේට් අයන ඇසිටික් බවට පත් වෙන මේ තියෙන්නේ. අම්ලයක් එකතු කළාම එහි සංයුග්මක භාෂ්මය අම්ලයක් එකතු කළාම එය සංයුග්මක භාෂ්මය සමග ප්‍රතික්‍රියා කරයි. හරිනේ? අම්ලයක් එකතු කරනවා අපි. මේ බලන්න. මේ තියෙන්නේ ඇසිටේට් ප්‍රතික්‍රියා කරන්නේ. අම්ලයක් එකතු කරන්නේ HCl. එතකොට හැදෙන්නේ ඇසිටික් C2COOH ක්ලෝරයිඩ්. එතකොට අම්ලයක් එකතු කළාම ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ සාරක්ෂක පද්ධතිය තියෙන මේ ඍණාරෝපිත අයනය. ඇසිටේට් මෙතෙන් අම්ලයක් එක්කල විට එය සංයුග්මක භාෂ්මය සමග ප්‍රතික්‍රියා කරයි. ඒ වගේම භාෂ්මයක් එක්කල විට අපි හිතමු අපි එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළාම සංයුග්මක අම්ලය සමග අපි හිතමු ඇමෝනියාවල ඇමෝනියා ගත්තොත් භාෂ්මයක් එකතු කරොත් ඇමෝනියම් අයන ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන ඇමෝනියම් අයන අපි භාෂ්මයක් එකතු කළොත් ඇමෝනියා බවට පත් වෙනවා. OH යන ජලය බවට පත් කළා. මේ විදිහට ඔය ආකාරයට මේ අනවා ඇසිටේට් අයනයේ සංයුග්මක අම්ලය මෙයා. අපි හිතමු දැන් මේ පද්ධතිය ගත්තම අම්ලයක් එකතු කරාම මෙන්න මේ ඇසිටේට් අයනය සංයුග්මක භාෂ්මය ක්‍රියාත්මක වෙන්නේ. ඊගාවට අපි ඒ පද්ධතියට භාෂ්මයක් එකතු කරොත් වහම මේ ඇසිටික් අම්ලය තමයි භාෂ්මය උදාසීන කරන්නේ. ඒ කියන්නේ මේ ඇසිටේට් වල සංයුග්මක අම්ලය ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන්නේ මේ ආකාරයට අපි හිතමු මෙහෙම. අපි මේ ඇසිටේට් ගැන කතා කරේ. එතකොට ඇසිටික් සාරක්ෂක පද්ධතිය අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළොත් වහම මේකේ තියෙන H යන වගේ මේ OH යන උදාසීන කළා දානවා. මේ අම්ලය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට. එතකොට අපි භාෂ්මයක් එකතු කළොත් මේ තියෙන්නේ භාෂ්මයක් එකතු කළොත් මේ ඇසිටේට් වල සංයුග්මක අම්ලය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි HCl එකතු කළොත් ඇසිටික් වල සංයුග්මක භාෂ්මය ක්‍රියාත්මක වෙලා මේ වගේ ඇසිටික් අම්ලය බවට පත් කරනවා. කෙසේ හෝ අපි එකතු කරන ප්‍රබල අම්ලේ H යන ඉහළ යන්න දෙන්නේ නැහැ. මේ HCl එකතු කරොත් හදන්නේ ඇසිටික්. අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළොත් මේ තියෙන්නේ එතකොට හැදෙන්නේ ජලය. මේ තියෙන්නේ මේ H යන දීලා ජලය බවට පත් කරනවා. ඔන්න ඔය විදිහට මෙයාගේ සංයුග්මක භාෂ්මය මෙයාගේ සංයුග්මක අම්ලය මෙයා. ඔය විදිහට මේ සංයුග්මක අම්ල භාෂ්ම යුගලය
තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ ස්වාරක්ෂක ක්‍රියාවට. ඒ වගේම අම්ල හා බෂ්ම වල සාන්ද්‍රණ අනුපාතයෙන් තමයි pH එකේ තීරණය වෙන්නේ. ඒ අවස්ථාවේ pH එකේ තීරණය වෙන්නේ මේ දෙන්නගේ සාන්ද්‍රණ අනුව Ka Kb නියතයන් Ka Kb Ka සහ Kb නියතයන් නියත වේ. Ka සහ Kb නියත ඒ නිසා ස්වාරක්ෂක පද්ධතියක pH එකය වෙනස් වෙනවා උෂ්ණත්වය වෙනස් කළොත්. උෂ්ණත්වය නියත විට Ka Kb නියත උෂ්ණත්වය නියත විට Ka Kb නියතයන් උෂ්ණත්වය වෙනස් කිරීමේදී Ka සහ Kb වෙනස් වීම නිසා ස්වාරක්ෂක ද්‍රාවණයක pH එක වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් උෂ්ණත්වය වෙනස් වීමේදී Ka හා Kb වෙනස් වන නිසා ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගයන් වෙනස් වේ. උෂ්ණත්වය වෙනස් වීමත් සමග ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගයන් වෙනස් වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගයන් වෙනස් වෙන්නේ මේ උෂ්ණත්වය වෙනස් වීමත් සමග Ka Kb වෙනස් වන නිසා. මේ බලන්න Ka සහ Kb උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ඒ මොනවත් ස්වාරක්ෂක ද්‍රාවණයක pH අගය වෙනස් වෙනවා උෂ්ණත්වය වෙනස් කළා. ඒ නිසා ඔබ දැනගන්න ඉන්න ඕන ස්වාරක්ෂක පද්ධතියක උෂ්ණත්වය වෙනස් කළොත් pH අගය වෙනස් වෙන බව. දැන් ළමයි බලන්න ස්වාරක්ෂක ද්‍රාවණයක pH අගය වෙනස් වෙයිද ස්වාරක්ෂක ද්‍රාවණය යම් ප්‍රමාණයකින් ජලයෙන් තනුක කළ විට. අපි බලමු ජලයෙන් තනුක කළ විට ස්වාරක්ෂක පද්ධතියක pH අගය වෙනස් නොවේ. ස්වාරක්ෂක පද්ධතියක pH අගය වෙනස් නොවේ. ඉතින් අපි හිතමු මෙන්න මේ පද්ධතිය. මේක තියෙන්නේ ඇසිඩික් ආම්ලයයි සෝඩියම් ඇසිටේටුයි. මේ සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී අපි හිතමු නියත උෂ්ණත්වයකදී. මේ ද්‍රාවණය තනු කරනවා 100 ගුණයකින්. මේකේ සාන්ද්‍රණය x මේකේ සාන්ද්‍රණය y. දැන් අපි හිතමු මේ ද්‍රාවණය
සිය ගුණයකින් තනු කරනවා. සිය ගුණයකින් තනුක කිරීම. සිය ගුණයකින් තනුක කරාම ද්‍රාවණයේ ඇති ප්‍රභේද දෙකේම සාන්ද්‍රණ සිය ගුණයකින් වෙනස් වෙනවා. අපි බලමු මේකේ සාන්ද්‍රණ CH3COOH X බෙදීම 100 ඝන ඩෙසිමීටර මවුල. සෝඩියම් ඇසිටේට් සාන්ද්‍රණය X බෙදීම 100 මෙන්න සාන්ද්‍රණ. දැන් එතකොට උෂ්ණත්වය නියතයි. සෙන්ටිග්‍රේඩ් අංශක 25යි. මේ අවස්ථාව අපි යම් ප්‍රමාණයකින් තනු කළා. අපි තුමු 100 ගුණයකින්. දැන් pH අගය වෙනස් නොවන බව තමයි කියන්න ඕනේ. කොහොමද වෙනස් නොවන්නේ? මේ බලන්න මේ පද්ධතියේ pH අගය සඳහා ප්‍රකාශනය මේක pH සමානයි ඍණ ලඝු Ka ධන ලඝු ලවණයේ සාන්ද්‍රණය එන්නේ මේකේ සාන්ද්‍රණය බෙදීම CH3COOH සාන්ද්‍රණය. මෙතන මේ ප්‍රභේද දෙකේ සාන්ද්‍රණ අනුපාතය එන්නේ. දැන් බලන්න ජලයෙන් තනුක කළාම Ka වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වය නියත නිසා. නමුත් සාන්ද්‍රණ අනුපාත ගත්තම මෙතන එන්නේ X බෙදීම Y. මේ බලන්න. මේක පළමු අවස්ථාව. තනුක කිරීමට පෙර මේ බලන්න pH. මෙතන නම් pH සමානයි ඍණ ලඝු Ka ධන ලඝු මේ බලන්න ලවණයේ සාන්ද්‍රණය Y අම්ලයේ සාන්ද්‍රණය X. මෙතන නම් Y බෙදීම X. මේක ඒ වගේම තනුක කිරීමෙන් පසු මෙතන නවා pH සමානයි ඍණ ලඝු Ka ධන ලඝු Y බෙදීම 100 X බෙදීම 100. මේ උත්තරයම එන්නේ ඍණ ලඝු Ka ධන ලඝු Y බෙදීම X. බලන්න pH සඳහා ප්‍රකාශන අවස්ථා දෙකේදීම pH සඳහා ප්‍රකාශන 1 2 මෙතන ජලයෙන් තනු කළාම අම්ලයේත් ලවණයේත්
සාන්ද්‍රණ එකම අනුපාතයකින් වෙනස් වන නිසා සාන්ද්‍රණ අනුපාත වෙනස් නොවේ. මේ සාන්ද්‍රණ අනුපාත y බෙදීම x ජලයෙන් තනු කිරීමේදී මේ සංඝටක දෙකේම සාන්ද්‍රණ එකම අනුපාතයකින් වෙනස් වන නිසා මේ ප්‍රභේද දෙකේ සාන්ද්‍රණ අනුපාතද නොවෙනස්ව පවතී. එනිසා pH අගය නොවෙනස්ව පවතී. මේ 1 හා 2 අවස්ථා දෙකේම එකම අගය එන්නේ. ඒ නිසා මේ ස්වරක්ෂක පද්ධතිය ආශ්‍ර ජලයෙන් තනු කළාම pH අගය වෙනස් නොවේ. මේ බලන්න මෙතන pH අගය මේ බලන්න දුබල අම්ල ලවණ දුබල භාෂ්ම ලවණ මේ පද්ධති දෙකේම pH අගය සඳහා ප්‍රකාශනය මේ පද්ධති දෙකම ආශ්‍ර ජලයෙන් තනු කළොත් ද්‍රාවණයේ තියෙන මේ සංඝටක දෙක එකම ප්‍රමාණයකින් සාන්ද්‍රණ වෙනස් වෙන්නේ. ඒ නිසා සාන්ද්‍රණ අතර අනුපාතය නොවෙනස්ව පවතිනවා. ඒ නිසා pH අගයන් මේ අවස්ථා දෙකේදීම නොවෙනස්ව පවතින හේතුව මේ තියෙන සාන්ද්‍රණ එකම අනුපාතයකින් වෙනස් වෙන්නේ. එකම අනුපාතයකින් වෙනස් වෙන්නේ මේ. ඒ නිසා සාන්ද්‍රණ අතර අනුපාතය නොවෙනස්ව පවතිනවා. දැන් බලන්න වැදගත් ස්වරක්ෂක ද්‍රාවණය. ස්වරක්ෂක ද්‍රාවණය තනුක කළ විට එහි ඇති ප්‍රභේදවල සාන්ද්‍රණයන් එකම අනුපාතයකින් වෙනස් වේ. එනිසා ද්‍රාවණයේ ලවණය බෙදීම අම්ලය යන සාන්ද්‍රණ අනුපාත නොවෙනස්ව පවතී. නොවෙනස්ව පැවතීම හෝ ලවණය බෙදීම භාෂ්මය මේ සාන්ද්‍රණ අනුපාත යන සාන්ද්‍රණ අනුපාත නොවෙනස්ව පවතී. එනිසා ස්වරක්ෂක ද්‍රාවණවල pH අගය ජලයෙන් තනුක කිරීමේදී
එම නිසා සාරක්ෂක ද්‍රාවණවල pH අගය එම ද්‍රාවණ ජලයෙන් තනු කිරීමේදී එම ද්‍රාවණ ජලයෙන් තනු කිරීමේදී වෙනස් වීමක් සිදු නොවේ. මේවා තමයි සාරක්ෂක පද්ධති සම්බන්ධයෙන් වැදගත් කරුණු. ඒ කියන්නේ සාරක්ෂක ද්‍රාවණ පද්ධති ජලයෙන් තනු කිරීමේදී ඒවායේ pH අගය නොවෙනස්ව පැවතීම ගැන තමයි ඒ ඔබට විස්තර කළ දුන්නේ. මේ දෙන්නගේම අනුපාතය මේ සාන්ද්‍රණ අතර අනුපාතය නොවෙනස්ව පවතින හේතුව අම්ලය සහ ලවණය එකම ප්‍රමාණයකින් තනු කරන නිසා. එබැවින් සාරක්ෂක පද්ධතියක pH අගය වෙනස් කරන්න පුළුවන් උෂ්ණත්වය වෙනස් කරොත් ඒ හැර ජලයෙන් තනු කිරීමේදී පද්ධතියේ pH අගය වෙනස් නොවන බවයි ඒ පැහැදිලි කළේ. මෙන්න මේ ආකාරයට සාරක්ෂක පද්ධතිවල ගුණාංග කිහිපයක් පැහැදිලි කළේ. ඔබ මේ කරුණු ඉතා ඕනෑකමින් මතක තබා ගත යුතුයි. විභාග බහුවර්ණයකට අතිශයම වැදගත් වෙනවා මේ වගේ කොටස්. ඒ නිසා අපි මේ සාරක්ෂක පද්ධති පිළිබඳව මේ කරුණු සාකච්ඡා කළේ ඔබේ දැනුම ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු තවත් සාරක්ෂක හා ආයනික පද්ධති සම්බන්ධයෙන් වැදගත් කරුණු රසක් අභ්‍යාසයට තේ සාකච්ඡා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.